අයිබෝන් හැමෝටම තිං මෙතන තියෙනවා මම වාලට කිව්ව ක්ලාස් AB ඇම්පිෆය එකට ඩිසයින් කරපු ප්‍රියම්ප එක තිං මේක පාචිකන් පුලන් ක්ලාස් AB එකට විතරයි ක්ලාස් ඩම්පිෆය එකට මේක පාවිච්චි කරන්න යන්න එපා මොකද මේක ගේන්න එක ටිකක් අධික කියන සාමාන්‍ය තරම ගේන්න එකක් තියෙනවා මේක තිං ක්ලාස් ඩම්පිෆය එකට මේ ගැලපෙන් නැහැ මේක ක්ලාස් AB ඇම්පිෆය එක තමයි පාවිච්චි කරන්න පුළුවන් ඉතින් මම ද මෙතන කතා කරන්නේ මේක ඩයිග්‍රම් එක මම කමියුට් ටැබ් එකට දාලා තියෙන channel එකේ ඔයාලට එතනින් පැහැදිලිව ඩයිග්‍රම් එක ගරගන්න පුළුවන් ඒකට ඔයාලට කරන්න තියෙන්නේ එතන මෙයා ගැන්න එහෙම පොඩ්ඩක් පොඩි නම් ඔයාලා ඒ ෆොටෝ එක ඒ කියන්නේ ඉමේජ් එක උඩ එකපාරක් ක්ලික් කරලා ඒකේ ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන ඔයාලට ක්‍රොප් කරලා එක හදාගන්න පුළුවන් ඔයාලට අවශ්‍ය විදියට හදාගන්න මේ ගයන් පැහැදිලි පේ නැත්තම් පොඩි නම් ඉමේජ් එක පොඩි නම් ඒ විදිහට ඔයාලට හදාගන්න පුළුවන්. ඉතින් අද අපි කතා කරමු මේකේ සර්කිට් එක කොහොමද වැඩ කරන්නේ මේකේ අගයන් මොනවාද දාලා තියෙන්නේ මේ කැපැසිටර්ස් රෙසිස්ටර්ස් ට්‍රාන්සිස්ටර් මොනවාද කියලා මේ කන්ට්‍රෝලර්ස් වල එන්න පුළුවන් ප්‍රශ්න ඒත් එක්කම මේ ට්‍රාන්සිස්ටර් මොනාද අපිට මේ වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් කියලා ඒ ගැන මම විස්තරයක් කරන්න. ඉතින් මේ තියෙන්නේ මේ ඩයග්‍රෑම් එක මම අරගත්තේ ඔරිජිනල් ජැපෑන් ඇම්ප්ලිෆයර් එකකින්. ඒ කියන්නේ ගොඩක් පරණ ඩිසයින් එකක් මේක. ඉතින් මේක ලුක්ස්මන් L80 කියන ඇම්ප්ලිෆයර් එකෙන් තමයි එකේ තියෙන ප්‍රියම්ප් එකයි ටෝන් කන්ට්‍රෝලර් සර්කිට් එකයි තමයි මම මෙතනට අරන් තියෙන්නේ. ඉතින් මේක ඔරිජිනල්ම ඩිසයින් එක මේ අරන් තියෙන්නේ මෙතනට. මොකද ක්ලාස් AB එක ඩිසයින් කරනකොට හොඳටම මේක හදන්න ඕනේ හොඳම ක්වොලිටි එකකින්. ඉතින් කිසිම ප්‍රශ්නයක් එන්නේ නැහැ. හොඳ කම්පෝනන්ට් පාවිච්චි කරොත් හොඳම සවුන්ඩ් ක්වොලිටි එකක් ගන්න පුළුවන් මේකෙන්. ඉතින් අපි කතා කරමු මේකේ මොනවද තියෙන්නේ කියලා. මෙතන ඔයාලට පේනවා ඇති කැපැසිටර් එකක්. ඒ වගේම මෙතනත් කැපැසිටර් එකක් තියෙනවා. මෙතනක් තියෙනවා. මෙතනක් තියෙනවා. ඉතින් මේ කැපැසිටර්ස් ඔක්කොම බල සැපයුම ඒ කියන්නේ අපි මේ පවර් සප්ලයි එකේ තියෙන නොයිස් ෆිල්ටර් කරන්න තමයි. ඒ කියන්නේ පවර් සප්ලයි එක හරහා හයි ෆ්‍රීකවන්සි නොයිස් එනවා. කියන්නේ ඒ වගේ ඇති වෙන්න පුළුවන් පවර් සප්ලයි එක හරහා මේ ට්‍රාන්සිස්ටර් වල කලෙක්ටර් පින්ස් වලට යන්න නැති විදියට තමයි ඒ කියන්නේ යන්න නැති වෙන තමයි බල සැපයුම ෆිල්ටර් කරන්න තමයි මේ කැපැසිටර්ස් යොදලා තියෙන්නේ. ඉතින් මේ සර්කිට් එක කොටස් වශයෙන් කැඩුවොත් අපිට මේ කොටස එක සර්කිට් එකකුත් මේ කොටස තව සර්කිට් එකකුත් විදියට වෙන් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ ජොයින්ට් එක ඔයාලට පේනවා ඇති. මෙතනින් අපිට මේ සර්කිට් දෙක වෙන වෙනම පැහැදිලිව අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් මෙයාලාගේ ඩේටා ෂීට් එකේ ඒ කියන්නේ ඩේටා ෂීට් එක කියන්නේ මේකේ මේ ඔරිජිනල් ඇම්ප්ලිෆයර් එකේ මේ සර්විස් මැනුවල් එක ගත්තොත් මෙයාලා මේ කොටසට ඒ කියන්නේ මේ පැත්තේ තියෙන මේ කොටස එයාලා සඳහන් කරලා තියෙන්නේ ෆිල්ටර් ඇන්ඩ් බූස්ට් ඇම්ප් කියලා තමයි එයාලගේ බ්ලොක් ඩයග්‍රෑම් එකේ සඳහන් කරලා තියෙන්නේ. එතකොට මේ කොටස එයාලා නම් කරලා තියෙන්නේ ටෝන් කන්ට්‍රෝලර් සර්කිට් කියලා. එතකොට මේකේ එතකොට මේ මෙතනත් වර්ධනයක් වෙනවා මේ කොටසෙනුත්. මේකින් කරන්නේ ෆිල්ටර් ඇන්ඩ් බූස්ට් ඒ කියන්නේ වර්ධනය සහ ෆිල්ටර් කිරීම තමයි මේ කොටසේ කාර්යභාරය වෙන්නේ. ඔයාලා මේකේ සර්විස් මැනුවල් එක අරන් බැලුවොත් ඔයාලට මේ මම කිව්ව විදිහට පිළිවෙලට බ්ලොක් ඩයග්‍රෑම් එක බලා ගන්න පුළුවන්. මේකේ ලුක්ස්මන් L80 කියලා එකකුත් තියෙනවා. ලුක්ස්මන් L80V කියලා ඇම්ප්ලිෆයර් එකකුත් තියෙනවා. මේ ඔරිජිනල් ඇම්ප්ලිෆයර් එක මා ගාව තියෙනවා. මේකේ වීඩියෝ එකකුත් මම ඉස්සරහට අරන් එන්න. ඉතින් ඒකෙදී පාවිච්චි කරලා ඒ කියන්නේ පොඩි වෙනස්කම් ටිකක් කීපයක් තියෙන්නේ ඇම්ප්ලිෆයර්ස් දෙකේම. මම ඒ ගැන ඉස්සරහදී කතා කරන්නම්. දැන් මේකෙදි කියන්නේ මේ ඒ කියන්නේ ඇම්ප්ලිෆයර් එකකින් ඔරිජිනල් ඩිසයින් එකෙන් මම මේ අරගෙන මේ ඩයග්‍රෑම් එක හදලා තියෙන දේවල් සහ මේක වැඩ කරන්නේ කොහොමද ඒ දේවල් ටික තමයි කියන්නේ. ඉතින් දැන් අපි ගත්තොත් මෙතන ඔයාලට පේනවා සරලම ගත්තොත් මෙතන තියෙන්නේ වෝල්ටේජ් ඩිවයිඩර් බයස් කියන සර්කිට් එක.
තකොට වාට පේනවා මේ රෙසිස්ටර්ස් දෙක දාලා වොල්ටේජ් ඩිවයිඩර් එකක් හදලා බේස් එක බයස් කරලා තියෙනවා. එතකොට බේස් එකට ඔඩියෝ සිග්නල් එකක් ලැබුණොත් මියුසික් සිග්නල් එකක් ලැබුණොත් කලෙක්ටර් එකනොත් මියුසික් සිග්නල් එකක් හටගන්නවා වැඩි ධාරාවර්ධනයක් සහිතව. එතකොට මේ කොටසින් වෙන්නේ ඒ කාර්යවල මෙතනත් එහෙම මෙතන PNP ට්‍රාන්සිස්ටර් එකක් පාවිච්චි කරලා තියෙන මෙතන NPN ට්‍රාන්සිස්ටර් එකක් පාවිච්චි කරලා තියෙන ට්‍රාන්සිස්ටර් දෙකක් පාවිච්චි කරලා හොඳ ක්වොලිටි එකක් ගන්න පුළුවන් විදිහට NPN සහ PNP දෙකම පාවිච්චි කරලා හදලා තියෙන්නේ. මේ කොටස් අමතර වැඩි හොඳකටයි කියන්නේ තාත් මේකේ වැඩි දියුණු කිරීම වලට පාවිච්චි කරපු කොටස් මේවා. නෝමල් අපි ප්‍රධාන සර්කිට් එක ගත්තොත් මෙන්න මේ කොටස් ටික තමයි. ඒ කියන්නේ මේ රෙසිස්ටර්ස් ටිකයි මේ වෝල්ටේජ් ඩිවයිඩර් බයස් එකට පාවිච්චි කරලා තියෙන රෙසිස්ටර්ස් දෙකයි මේ කලෙක්ටර් රෙසිස්ටරයි එමීටර් රෙසිස්ටරයි මේ පැත්තෙත් ඒ විදිහටම පාවිච්චි කරලා මේ ට්‍රාන්සිස්ටර් බයස් වෙන්නේ මේ කලෙක්ටර් සප්ලයි එකම තමයි මේ අරන් තියෙන මේ ට්‍රාන්සිස්ටර් බයස් කරන්න. මේ ඒ කියන්නේ මේ ට්‍රාන්සිස්ටරේට පළවෙනි ට්‍රාන්සිස්ටරේට T1 කියලා දැම්මොත් T1 බයස් කරන්න T1 වෙත හම්බෙන කලෙක්ටර් සප්ලයි එකම තමයි ලබා ගන්න තියෙන්නේ T2 කියන ට්‍රාන්සිස්ටර් එකේ බේස් එක බයස් කරන්න. එතකොට මෙතනදී වෙන වර්ධනය අඩු කරන්න ඔයාලට පේනවා මෙතන බේස් එක පැත්තට රෙසිස්ටර් එකක් දාලා තියෙනවා. නිකන් මේක අපි කතා කරා කලින් වීඩියෝස් වල මේ වගේ අපි වැඩි වර්ධනයක ඩිසයින් කරනවා නම් ඉන්පුට් එක පැත්තට ටිකක් වැඩි අගයක රෙසිස්ටර් එකක් දාලා පුළුවන් අපිට ඩිස්ටෝෂන් එක වළක්ව ගන්න කියලා. ඉතින් ඒ දේම තමයි මෙතනත් කරලා තියෙන්නේ. 4.7 කිලෝ රෙසිස්ටර් එකක් බේස් එක පැත්තට දාලා තියෙන්නේ. මෙතන වෙන වර්ධනය ඒ කියන්නේ මෙතන වර්ධනයෙන් වෙන ඩිස්ටෝෂන් එක අඩු කරගන්න තමයි මේ රෙසිස්ටර් එක යොදලා තියෙන්නේ. ඉතින් වාට පුළුවන් මේ ඉන්පුට් එක පැත්තට තව වැඩි අගයක් තියෙන රෙසිස්ටර් එකක්. ඒ කියන්නේ දැන් අපි මේ ඉන්පුට් එක පැත්තට සාමාන්‍යයෙන් වොලියුම් කන්ට්‍රෝල් එකනේ සෙට් කරන්නේ. එතකොට වොලියුම් කන්ට්‍රෝල් එකේ අවුට්පුට් එක අපි වෙනස් කරන්න ඕනේ තව 5.6 කිලෝ ඕම් 4.7 කිලෝ ඕම් 10 කිලෝ ඕම් ඔන්න ඔය වගේ අගයක රෙසිස්ටර් එකකට සෙට් කරලා ඒ රෙසිස්ටර් එකක් කරා තමයි මේ ඉන්පුට් එකට දෙන්න ඕනේ. මොකද එක අපි පාවිච්චි කරන ඇම්ප්ලිෆයර් එකෙන් ඒ කියන්නේ පවර් ඇම්ප් මේක අපි මේ ප්‍රී ඇම්ප් එකනේ මේකෙන් අපි දෙන පවර් ඇම්ප් එකට ගියාම වෙන ඩිස්ටෝෂන් එක කොයි වගේ වොලියුම් ප්‍රමාණයකද ඒ කියන්නේ අපි පාවිච්චි කරන ෆෝන් එකෙන් අවුට්පුට් වෙන සිග්නල් එකේ ඇම්ප්ලිටියුඩ් එක සහ අපේ පවර් ඇම්ප්ලිෆයර් එකෙන් වර්ධනය වෙන ප්‍රමාණයත් එක්ක ගත්තාම එක එක සර්කිට් වලට එක එක විදිහේ ප්‍රමාණයකදී තමයි ඩිස්ටෝෂන් එක හටගන්නේ. ඉතින් අපි මේ විදිහේ රෙසිස්ටර්ස් යොදලා කරන්නේ ඩිස්ටෝෂන් එක දක්වා වොලියුම් එක වැඩි කරාම යන එක නවත්වන එක තමයි එතන වෙන්නේ. කියන්නේ වොලියුම් එක උඩරින් වැඩි කරාම ඩිස්ටෝෂන් මට්ටමට එන එක වළක්වන එක තමයි මෙතන මේ රෙසිස්ටර් යොදලා කරලා තියෙන්නේ. ඉතින් අපි බලමු ඊළඟට මේ කොටස සරලව මතක තියාගන්න. මෙතන කරන්නේ සිග්නල් එක වර්ධනයක් කරලා මේ පැත්තට දෙන එක තමයි මෙතන කාර්යභාරය වෙන්නේ. ඊට පස්සේ මෙතන ටෝන් කන්ට්‍රෝලර් සර්කිට් එක ඔයාලට පේනවා මෙතන මේකේ අවුට්පුට් එක මේ සර්කිට් එකේ අවුට්පුට් එක මෙතනට ලැබිලා තියෙනවා ටෝන් කන්ට්‍රෝලර් සර්කිට් එකේ ඉන්පුට් එකට. ඉතින් මේ තියෙන්නේ RC පාවිච්චි කරලා හදපු ටෝන් කන්ට්‍රෝලර් සර්කිට් එක. ඉතින් මෙතන වෙන දේ සරලව මතක තියාගන්න. මේ අපි මේ කන්ට්‍රෝලර්ස් ඒ කියන්නේ වොලියුම් කන්ට්‍රෝලර්ස් මේකට කියන්නේ දැන් මෙතන යොදලා තියෙන එක අනුව වෙනස් වෙනවා. බේස් කන්ට්‍රෝලර්ස් ට්‍රිබල් කන්ට්‍රෝලර්ස් කරකවනකොට මෙතන වෙන්නේ මේ ප්‍රතිරෝධයේ එහා මෙහා වෙලා මේ ලෝ පාස් හයි පාස් ෆිල්ටර්ස් හැදෙන එක තමයි වෙන්නේ. ඉතින් මේ බේස් කන්ට්‍රෝලර්ස් කරකවනකොට ලෝ පාස් ෆිල්ටර් එකේ කියන්නේ කට් ඔෆ් ෆ්‍රීකවන්සි එක ඒ කියන්නේ සරලව ගත්තොත් අපි බේස් එක අඩු වැඩි කිරීම කියන එක තමයි එතන ලෝ පාස් ෆිල්ටර් එකක් පාවිච්චි කරලා ඒ කියන්නේ මේ
කන්ට්‍රෝල් කරන කොටස අපි මේ කන්ට්‍රෝලස් කරකෝන කොට වෙන්නේ ලෝපාස් හයිපාස් ෆිල්ටර්ස් හැදිලා මෙතනින් අවශ්‍ය කරන මේ රෙසිස්ටන්ස් එකත් එක්ක මොකද මෙතන ස්තිර රෙසිස්ටන්ස එක නෙවෙයි අප මේ කරකෝන කොට අගේ වෙනස් වෙන්න තමයි තියෙන්නේ. ඉතින් ඒ අගේ වෙනස් වීමත් එක්ක ෆ්‍රීකවන්සි එකක් එලියට එන එක තමයි වෙන්නේ. ඉතින් ඒ විදියට සරලව මතක තියාගන්න. මොකද මේක වෙනම් පැහැදිලි කරන්න ඕනි. දැන් ඉස්සරහට පවෑම් ගැන කියලා දෙන හින්දා මේක වෙනම පැහැදිලි කරන්න ටිකක් මේ වෙනම් වීඩියෝස් කීපයක් කරන්න වෙනවා. ඉතින් ඔයාලා සරලව මතක තියාගන්න. මෙතන තියර එක පාවිච්චි කරලා තියෙන්නේ ලෝ පාස් හයි පාස් ෆිල්ටර්ස් කියන එක තමයි මෙතන පාවිච්චි කරලා තියෙන්නේ. ඒ කියන්නේ RC පාවිච්චි කරලා හදාගත්තු ලෝ පාස් සහ හයි පාස් ෆිල්ටර්ස්. ඉතින් මේකේ අවුට්පුට් එක ලැබිලා තිනවා මෙන්න මේ 2.7 කිලෝ ඕම් රෙසිස්ටර් එක හරහා මෙන්න මේ වෝල්ටේජ් ඩිවයිඩර් බයස් කියන සර්කිට් එකට මෙතනත් වෙන්නේ. මෙතනින් අපි කියමු අපි බේස් එක වැඩි කරයි කියලා. ඒ කියන්නේ අපි බේස් සිග්නල් එකක්, ඒ කියන්නේ ගොඩක් දුරට බේස් තියෙන, ඒ කියන්නේ ලෝ ෆ්‍රීකවන්සි එකක් තියෙන සිග්නල් එකක් මේ විදියට මේ වෝල්ටේජ් ඩිවයිඩර් බයස් කියන සර්කිට් එකේ බේස් එකට ඉන්පුට් කරනවා. එතකොට කලෙක්ටර් සිග්නල් එක මොකද්ද වෙන්නේ? තව හොඳට වර්ධනය වුණු ලෝ සිග්නල් එකක් බවට පත් වෙන එක තමයි වෙන්නේ. ඒ කියන්නේ කලෙක්ටර් ධාරාව හටගන්නේ තවත් හොඳින් වර්ධනය වුණු ලෝ ෆ්‍රීකවන්සි සිග්නල් එකක් තමයි හටගන්නේ. ඉතින් මේ ලෝ ෆ්‍රීකවන්සි සිග්නල් එක අවසානයේ අපිට අවුට්පුට් එකකින් ලැබෙනවා. ඒ වගේම තමයි ට්‍රිබල් කන්ට්‍රෝල් එක කරකවලා අපි ට්‍රිබල් කියන්නේ හයි ෆ්‍රීකවන්සි සිග්නල් එක අපි වැඩි හයි ෆ්‍රීකවන්සි එකක් එන විදිහට, ඒ කියන්නේ ට්‍රිබල් වැඩි කරයි කියමුකෝ සරලවම. ට්‍රිබල් එක වැඩි කරා. ඒතකොට ට්‍රිබල් වැඩි කරනකොට මෙතන වෙන්නේ අවුට්පුට් එකේ ලැබෙන ට්‍රිබල් ප්‍රමාණය. ඒ කියන්නේ හයි ෆ්‍රීකවන්සි එක මේ මෙහින් ලැබෙන හයි ෆ්‍රීකවන්සි එක තවත් හොඳට වර්ධනය කරලා අවුට්පුට් එකෙන් දෙන එක තමයි මේ කොටසින් වෙන්නේ. මෙතනක් තියෙන්නේ වෝල්ටේජ් ඩිවයිඩර් එකක් දාලා රෙසිස්ටර්ස් දෙකකින් බේස් එක බයස් කිරීමක් තමයි කරලා තියෙන්නේ. කලෙක්ටර් සප්ලයි එක මේ රෙසිස්ටර් එක හරහා එමීටර් එකට මේ රෙසිස්ටර් එකත් සම්බන්ධ කරලා තියෙනවා. ඉතින් ওই විදිහට තමයි සරලවම මේ සර්කිට් එක වැඩ කරන්නේ. මම හිතනවා දැන් ඔයාලට අවබෝධ වෙන්න ඇති කොහොමද මේ සර්කිට් එක වැඩ කරන්නේ කියලා. මේවා ගැන සාමාන්‍යයෙන් සරල අවබෝධයක් තියාගන්න. මොකක්ද මේ කොටස් වලින් වෙන්නේ? මේ කොටසින් වර්ධනයක් වෙනවා තරමක් දුරට ඉන්පුට් සිග්නල් එක. එතනින් ට්‍රිබල් බේස් අඩු වැඩි කිරීමක් කරගන්නවා. ඊට පස්සේ අඩු වැඩි කිරීමක් අපි කරලා දෙන සිග්නල් එක මෙතනින් තව දුරටත් තරමක් වර්ධනය කරලා අවසානයේ අවුට්පුට් එකෙන් අපිට අරගන්න පුළුවන් කියන සරල අවබෝධය තියාගන්න. මොකද ඒක ඒ පිළිබඳව සරල අවබෝධයක් හරි තියෙන එක ගොඩක් වැදගත් වෙනවා. සර්කිට් එකක් හදද්දී ඒකේ දෝෂ හඳුනගනිද්දී ඒ වගේ දේවල් වලදී ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ඊළඟට එන ප්‍රශ්නේ තමයි ගොඩක් අයට මේ ට්‍රාන්සිස්ටර්ස් පරණ නම්බර්ස්, ඒ කියන්නේ මේ ඔරිජිනල් ඇම්ප්ලිෆයර් එකේ තියෙන ගොඩක් පරණ නම්බර්ස් වර්තමානයේ ටිකක් අපිට හොයාගන්න අමාරු ඒවා. ඉතින් මේ වෙනුවට මේ නම්බර එක මාට දාන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. හොයාගන්න පුළුවන් නම්. මොකද මේ ඔරිජිනල් නම්බර්ස් මේවා එයාලා දාලා තියෙන, ඒ කියන්නේ එයාලගේ ඩිසයින් එකට යොදලා තියෙන. ඉතින් මේ ට්‍රාන්සිස්ටර් එක වෙනුවට අපිට පුළුවන් C18යි 15 C8 C28 C945 පාවිච්චි කරන්න. ඉතින් මම මෙතන ලිව්වා ඒ විදිහට. ඊට පස්සේ BC 547 ඒ වගේ නම්බර්සුත් ගොඩක් දුරට පුළුවන් වෙයි. ඉතින් මම මේ ට්‍රාන්සිස්ටර් කොහොමද තෝරගන්න ඕනේ, මේවට සමාන නම්බර එකක් කොහොමද හොයාගන්නේ, ඒ දේවල් ප්‍රීඇම්ප් ඩිසයිනින් පළවෙනි වීඩියෝස් කිහිපේ තියෙනවා. ඉතින් ඒ ටික බලන්න ඔයාලා ට්‍රාන්සිස්ටර් මොනවාද මේ සාමාන්‍යයෙන් ප්‍රීඇම්ප්ලිෆයර් සර්කිට් එකක් අපි හදද්දී සාමාන්‍යයෙන් අපිට යොදා ගන්න පුළුවන් ට්‍රාන්සිස්ටර්ස් නම්බර්ස් කිහිපයක් දුන්නා. එතකොට මේ ට්‍රාන්සිස්ටර් එකත් එහෙමමයි 828 C18යි 15 C945 ඒ ටිකමයි මෙතනටත් අපිට යොදා ගන්න පුළුවන් මේ ඔරිජිනල් ට්‍රාන්සිස්ටර් එකට සමාන ට්‍රාන්සිස්ටර් නම්බර්. එතකොට මේ PNP ට්‍රාන්සිස්ටර් එක ගැන කියනවා නම් මේකට අපිට පාවිච්චි කරන්න පුළුවන්
A733 කියන ට්‍රන්සිස්ටර් එක. ඉතින් මම මෙතන ලිව්වා A733 කියලා. මේ වට එකන මේ 2SA750 කියන ට්‍රන්සිස්ටර් එකට සමාන ට්‍රන්සිස්ටර්ස් වාලගාව තියෙන ට්‍රන්සිස්ටර්ස් මේවට පාවිච්චි කරන්න පුළුවන්න. ඩේටා ෂීට් එක පොඩ්ඩක් බලන්න. මම කිව්වා මොනාද අවශ්‍ය කරන කරුණු අපි මේකට සමාන ට්‍රන්සිස්ටර් එකක් තෝරගන්නවා නම් කියලා. ඉතින් ඒ ටික මුල් වීඩියෝස් වල තියෙනවා. ඔයාලට එතනින් ඒ ටික බලාගන්න පුළුවන්. ඉතින් මේක වොලියුම් කන්ට්‍රෝල් එක 100k වොලියුම්, ඒ කියන්නේ 100k වොලියුම් කන්ට්‍රෝල් එකම පාවිච්චි කරන්න. දැන්වත් 50k කන්ට්‍රෝල් එකම පාවිච්චි කරන්න. ඊට පස්සේ මොකද ඒක මේ කන්ට්‍රෝලර්ස් වල අගේ වෙනස් වුණත් අපි අඩු වැඩි කරන ෆ්‍රීකවන්සි රේන්ජ් එකට බලපානවා ඒක. ඉතින් ඒක ගොඩක් වැදගත් වෙනවා අපිට මේ ටෝන් කන්ට්‍රෝලර් සර්කිට් එකක් හදද්දී අපිට හිතුණු විදිහට කන්ට්‍රෝලර්ස් දානවට වඩා සාර්ථකයි. කියන්නේ මේ 100k හොයාගන්න බැරි වුණාම 50k එකක් දානවට වඩා සාර්ථකයි මේ 100kම දාන එක. මොකද එතනින් අඩු වැඩි වෙන ෆ්‍රීකවන්සි එකට පොඩි බලපෑමක් සාමාන්‍ය බලපෑමක් වෙනවා. ඉතින් ඒකින්ද ඔයාලා ඒ අගේම දාන්න. මේ ඔක්කොම කැපැසිටර්ස් වල අගයන් මම ලියලා තියෙන්නේ මයික්‍රෝෆැරඩ් වලින්. මේ නන් පෝල් ඒවා ඔයාලා නැනෝෆැරඩ් පිකෝෆැරඩ් වලට කන්වර්ට් කරලා කැපැසිටර් කෝඩ් එක අරගෙන කඩෙන් ගන්නකොට ගන්න. ඉතින් මෙතන 22 pf කියලා ලිව්වා pf කැපැසිටර් එක. ඉතින් ඒ දේවල් ටික තමයි විශේෂයෙන් කියන්න තියෙන්නේ. VCC සප්ලයි වෝල්ටේජ් එක වෝල්ට් 12ත් 20 වගේ අතර රේන්ජ් එක පාවිච්චි කරන්න. වෝල්ට් 17 වගේ හොඳටම ප්‍රමාණවත් හොඳ සවුන්ඩ් ක්වොලිටි එකක් ගන්න මේකෙන්. ඉතින් මේ ඩිසයින් එක කරලා තියෙන්නේ අපි මේ ප්‍රී ඇම්ප්ලිෆයර් එකෙන් තමයි මෙතන අපි සාමාන්‍යයෙන් හොඳ සවුන්ඩ් ක්වොලිටි එකක් ගන්න හදන්නේ. පවර් ඇම්ප් එකේ වෙන කාර්යභාරය තමයි ලොකු ගේන් එකක් අපි පවර් ඇම්ප් එකෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. පවර් ඇම්ප් එක හැබැයි ලෝ නොයිස් උසස්ම තත්ත්වයේ තියෙන පවර් ඇම්ප් එකක් වෙන්න ඕනේ. දැන් මේ ඔරිජිනල් ජපාන් ඇම්ප්ලිෆයර්ස් වලත් ඔය දේම තමයි කරලා තියෙන්නේ. මෙයාලගේ ප්‍රී ඇම්ප් එක නැත්තම් ලොකු පවර් එකක්, කියන්නේ සාමාන්‍ය ස්පීකර් එකක් පොඩි බේස් එකක්වත් ගන්න අමාරුයි. සාමාන්‍ය ස්පීකර් එකේ අපිට කෝන් එක හෙලවෙනවා පේන තරම්වත් බේස් එකක් ගන්න අමාරුයි පවර් ඇම්ප් එක විතරක් කනෙක්ට් කරොත්. ඉතින් මෙයාලගේ ප්‍රී ඇම්ප් එකකින් ඉන්න තමයි මෙයාලගේ ඔරිජිනල් ජපාන් ඇම්ප්ලිෆයර්ස් වල ගොඩක්ම ප්‍රී ඇම්ප් එකකින් ඉන්න තමයි හොඳ හයි ක්වොලිටි ගොඩක් ලොකු පවර් එකක් තියෙන සවුන්ඩ් එකක් ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලත් ඒ වගේ පවර් ඇම්ප් ඩිසයින් කරන්න low noise තියෙන හරියටම high quality එකට, ඒ කියන්නේ DC offset adjust කරන්න පුළුවන් සහ biasing voltage අපිට select කරන්න පුළුවන් විදිහට, ඒ කියන්නේ biasing voltage එක adjust කරන්න පුළුවන් විදිහට preset යොදලා ඩිසයින් කරනකොට හොඳටම ඩිසයින් කරන්න. එතකොට මේ විදිහේ pre amplifier එකක් පාවිච්චි කරලා අපිට පුළුවන් හොඳම sound එකක් ගන්න පුළුවන්, හොඳ ඩිසයින් එකක් කරන්න. ඉතින් මේක සාමාන්‍යයෙන් normal අපි කඩේ ගන්න තියෙන PCB වලට පාවිච්චි කරාට එච්චර අපිට ලොකු වෙනසක් තේරෙන්නේ නැහැ sound එකේ. ඉතින් හොඳ power amp design එකක් ඕනේ මේකෙන් හොඳ ප්‍රතිඵලයක් ගන්න නම්. ඉතින් මම power amp ගැන ඊළඟ ඉස්සරහට වීඩියෝස් වලින් අරන් එනවා. ඉතින් මේකේ ඔයාලට අවසානයේ distortion එකක් එනවා නම් input එක පැත්තට මම කිව්ව විදිහට resistor එකක් හරහා signal එක දීලා බලන්න. එතකොට ඔයාලට එක එක resistor සාගයන් වලදී ඔයාලට බලා ගන්න පුළුවන් කොයි වගේ තැනකද distortion එක නැති වෙන්නේ කියලා. එතකොට ඒ resistor එක දිගටම input එක පැත්තට දාලා තියන්න. ඒ ක්‍රමය තමයි මේ ඔරිජිනල් ඇම්ප්ලිෆයර් එකෙත් කරලා තියෙන්නේ. ඇතුලෙන් වොලියුම් කන්ට්‍රෝල් එකකින් අවුට්පුට් වෙන සිග්නල් එක 5.6 කිලෝම රෙසිස්ටර් එකක් හරහා අරන් තමයි මෙතනට ඉන්පුට් එකට දීලා තියෙන්නේ. ඔයාලට පුළුවන් සාමාන්‍ය විදිහට වොලියුම් කන්ට්‍රෝල් එකක් ඉස්සරහට සම්බන්ධ කරගන්න. ඉතින් මම හිතනවා මේක ගැන තියෙන ප්‍රශ්න ඔක්කොම වගේ ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉතින් තාමන හරි ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. කමෙන්ට් ටික ගොඩක් වැදගත්. ඔයාලගේ අදහස් මොනවාද? මේ දේවල් වීඩියෝ එක හොඳයිද? මේ දේවල් ඔක්කොම පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ තියෙන්නේ මම මේ ඩයග්‍රෑම් එක
අරගත්තු ඔරිජිනල් ඇම්පලිෆයි එක මේ ලුක්ස්මන් L80V කියන සොලිඩ් ස්ටේට් ඉන්ට්‍රග්‍රේටඩ් ඇම්පලිෆයි එක තිං වලට පේනවා ඇති මෙතින මේකෙම ලුක්ස්මන් L80V කියල ලුක්ස්මන් L80 කියල ගත්තින මේ 80V කියන මොඩල් එක ඉතිං මම ලුක්ස්මන් L80 කියන එක තමයි ප්‍රියම් ඩෑග්‍රම් එක තෝරගත්තේ ගැන් දෙකේම එකම දේ තියෙන්නේ මේ වෙනස තියෙන්නේ මේ ලුක්ස්මන් L80V කියන එකේ මෙතන වලට පේනවා ෆ්‍රීකවන්සි ස්විච් එකක් තියෙනවා මෙතන වලට පේනවා ඇති හර්ට්ස් 150 ඩිෆීට් එක හර්ට්ස් 300 කිලෝහර්ට්ස් 3 කිලෝහර්ට්ස් 6 ඒ විදිහට ඒ කියන්නේ මේ ස්විච් එක මෙතන තියෙනකොට සම්පූර්ණ බේස් සබ් බේස් එකක් අපිට ගන්න පුළුවන් අවුට්පුට් එක විදියට ඉතින් එන්නේ ඒ වගේ කොටසක් ඇඩ් කරලා තියෙනවා ප්‍රියැම්ප් එකට ඒකයි වෙනස තියෙන්නේ නැත්තම් ලුක්ස්මන් L80 කියන එකේ නෝමල් විදියට බේස් ට්‍රිබල් කන්ට්‍රෝලර්ස් දෙක විතරයි තියෙන්නේ ඉතින් මම මේක නෙමෙයි හැදුවේ ලුක්ස්මන් L80V කියන එක නෙමෙයි හැදුවේ ලුක්ස්මන් L80 කියන එක මොකද මේකේ මේ සිලෙක්ටර් ස්විච් හොඳ ඒවා මේ වෙනකොට ටිකක් අමාරු විවාගන එකෙන් මේකට ගැලපෙන හරියන සිලෙක්ටර් ස්විච් එකක් හොයාගන්න ඕනේ ඒ ඉතින් තරමක් එක සංකීර්ණ හින්දා මම ඔයාලට හදන්න පහසු හොඳ සවුන්ඩ් එකක් ගන්න පුළුවන් නෝමල් ඩයග්‍රෑම් එකක් තමයි අරන් ආවේ ඉතින් මෙතන බැලන්ස් එක මේ සම්බන්ධව මම ඒ කියන්නේ මේ පවර් ඇම්ප් එක සහ මේකේ පවර් ඇම්ප් එකත් මම කිව්ව විදිහටම මේක 200 watt ඒ කියන්නේ watt 200 ඇම්ප්ලිෆයර් එකක් මේකේ පවර් ඇම්ප් එක විතරක් ගත්තොත් අඟල් 8ක ස්පීකර් එකක් අපිට බේස් එකක් එනවද කියලාත් පේන්නේ නැහැ පවර් ඇම්ප් එක විතරක් ස්පීකර් එකට කනෙක්ට් කරොත් මෙන්න මේ ප්‍රීඇම්ප් කොටස කනෙක්ට් කරාන් පස්සේ තමයි හොඳම අඟල් 10ක විතර ස්පීකර් එකක් වැඩ කරන්න පුළුවන් විදිහට සවුන්ඩ් ක්වොලිටි එකත් එක්ක හොඳ සවුන්ඩ් එකක් ගන්න පුළුවන් ඉතින් මේක ගොඩාක් පරණ ඇම්ප්ලිෆයර් එකක් මම රිපෙයාර් කරා මේක බෝඩ් සම්පූර්ණ සවුත් වෙලා තිබුණේ මේකේ ආයි සර්විස් මැනුවල් එක බලාගෙන PCB එක ආපහු කොහොමhari පාත් ඩැමේජ් වෙලා තිබ්බේ සම්පූර්ණයෙන්ම ඒක රිපෙයාර් කරලා හැදුවා. ඉතින් මේක විස්තරය මම ඉස්සරහට අරන් එන්න. ඒත් එක්කම මේ තියෙන්නේ අර මම කලින් පෙන්නුව Onkyo ඔරිජිනල් ජපාන් ඇම්ප්ලිෆයර් එක. ඉතින් මේ තියෙන Onkyo A7050 මේ ඔක්කොම ඔරිජිනල්ම ඇම්ප්ලිෆයර්ස් මේක STK තිබුණේ මම මේ සම්බන්ධව වීඩියෝ එකක් කරලා තියෙනවා මේකෙත් ඒ විදිහම තමයි පවර් ඇම්ප්ලිෆයර් එකේ ලොකු ගේන් එකක් නැහැ මේ ඉස්සරහා තියෙන ප්‍රී ඇම්ප්ලිෆයර් එකෙන් තමයි සම්පූර්ණ වැඩේ කරන් යන්නේ හොඳ හයි ක්වොලිටි සවුන්ඩ් එකක් හයි එන්ඩ් ඇම්ප්ලිෆයර් එකක් බවට මේක පත් කරලා තියෙන්නේ මේ ප්‍රී ඇම්ප් එකෙන් තමයි ලොකුම වටිනාකමක් එකතු කරලා තියෙන්නේ ඉතින් මම ඒකයි නිතරම මේ ගොඩක් ප්‍රී ඇම්ප් සම්බන්ධවම වීඩියෝස් කරන්නේ ඉතින් පවර් ඇම්ප් එකත් හොඳට තියෙන්න ඕනේ නමුත් ප්‍රී ඇම්ප් එකෙන් තමයි මේකට හොඳ ක්වොලිටි එකක් එකතු කරලා තියෙන්නේ පවර් ඇම්ප් එක විතරක් ගත්තොත් ලොකු ක්වොලිටි එකක් අපිට ගන්න බෑ සවුන්ඩ් ක්වොලිටි එක නිර්මාණය වෙන්නේ ගොඩක්ම ඒකට පවර් ඇම්ප් එකේ දායකත්වයක් වෙනවා සවුන්ඩ් ක්වොලිටි එකට ගොඩක්ම දායක වෙන්නේ ප්‍රී ඇම්ප්ලිෆයර් එක ඉතින් ඒක පොඩ්ඩක් මතකේ තියාගන්න හොඳ ඇම්ප්ලිෆයර් ඩිසයින් එකක් කරනකොට ඉතින් මං හිතනවා ඔයාලා දෙයක් ඉගෙන ගන්න ඇති කියලාද ඒත් එක්කම තව දෙයක් කියන්න තියෙනවා ඔයාලා හිතයි දන්නේ පවර් ඇම්ප් එකේ ලොකු ගේන් එකක් නැහැ කිව්වම කොහොමද මෙච්චර පවර් එකක් හදන්නේ කියලා ඉතින් මං අදහස් කරේ එතන පවර් ඇම්ප්ලිෆයර් එකකින් ලොකු ගේන් එකක් හදන්නේ නැහැ කියලා ඒ හැරනම් පොඩි ට්‍රාන්සිස්ටර් දාලා එහෙම පොඩි වොට් එකක් ගන්න හදනවා කියන එක නෙමෙයි මම අදහස් කරේ කියන්නේ පවර් ඇම්ප් එකට ලැබෙන සිග්නල් එකේ ප්‍රමාණයට හරියන්න සුළු වර්ධනයක් වෙන්නේ එන්නේ ඒකයි මම අදහස් කරේ කියන්නේ පවර් ඇම්ප් එකට ටිකක් ලොකුවට වර්ධනය කරලා හම්බෙච්ච සිග්නල් එකක් හම්බුනොත් ඒක තව හොඳට සාමාන්‍යයෙන් දුර්වලම සිග්නල් එකක් නෙමෙයිනේ එතකොට පවර් ඇම්ප් එකට හම්බෙලා තියෙන්නේ එතකොට හොඳට වර්ධනය වෙලා අවුට්පුට් එකෙන් ලැබෙනවා ඔයාලා හිතුවහම ඔයාලා හිතන්නේ නැති සමහර විට මම අදහස් කරේ මේ අඩු වර්ධනයක් ඇතුව ඩිසයින් කරනවා කියනවා වොට් පොඩි ට්‍රාන්සිස්ටර් දාලා පොඩි වොට් එකක් ගන්න පුළුවන් විදිහට ඩිසයින් කරනවා කියලා. ඉතින් ඒක නෙමෙයි ඇත්තටම කරලා තියෙන්නේ පවර් ඇම්ප් එක
පවයම් එකෙන් ගන්න පුළුවන් ගේන එක අඩු කරලා තියෙන එක තම එතන කරලා තියෙන්නේ. තින් ඒක වැරදිට පටා ගන්න එක මං එක් ගැන හොඳට පැහැදිලි කරන්න ඉස්සර ඇදි. තින් යාල දාලා තියෙන්නේ 200 ඩොට්ස්වල්ට එක චැනල් එකට බට්ට ට්‍රන්සිස්ටර් දෙකක් විතරයි දාලා තියෙන. කැන PNP එකයි NPN එකයි. තින් ඒක හයිවෝල්ටේජ් හයි කරන්් ගන්න පුළුවන් බට්ට ට්‍රන්සිස්ටර් ඔරිජිනල් ඒවා නෙක්ලාගේ. ඉතින් ඒ ට්‍රන්සිස්ටර්වලින් තමයි අවුපුට් එක ෆයිනල් අවුපුට් එක ලැබෙන්නේ ස්පීකර්ස් ඩ්‍රයිව් කරන්න. තින් එතකොට මෙතැට වර්ධනය කරලා දුන්න හම ඒ ට්‍රන්සිස්ටර් ප්‍රත්වෙන් නැහැ මොකද පොඩි ට්‍රන්සිස්ටර් නෙමේ දාලා තියෙන්නේ. ඒක වෙන්න කොහොමද ඒ දේවල් මම පැහැදිලි කරන්න ඉස්සරහට. ඉතිං ඒත් එක්කම තව දෙයක් කියන්න තියෙනවා. හලා දැන් ඉස්සර පරණ ඩිසයින් එක ගත්තොත් ඔයාලා දැකලා ඇති උපරිම ඕනම පරණ ඩිසයින් එක එයාලා උපරිම වොට් එක දාලා තියෙන වොඩ් 200 කියලා. 200 නැත්තම් වොට් 300. ඒ කියන්නේ ඒ පරණ කාලේ 1000 වොට් කියලා දෙයක් තිබුණේ නැහැ. උපරිම තිබි වොට් 200 වොට් 300. ඔයාලා දැකලා ඇති STK උනත් තියෙන්නේ 2 channel වොට් 100 ඒ කියන්නේ 100 වොට් IC එක තමයි උපරිම තියෙන්නේ. වොට් 120 IC එකකුත් තියෙනවා. ඒක ඔයාලා එච්චර ප්‍රසිද්ධ නම්බර එකක් නෙමෙයි. ගැන ඔයාලා එච්චර දන්නේ නැහැ. අපි දන්නේ අර normal IC එක දැන් කඩේ ගන්න තියෙන වොට් 100 ස්ටීරියෝ අවුට්පුට් එකක් ගන්න පුළුවන් STK IC එක. ඉතින් ඒ වගේ තමයි ඉස්සර ඩිසයින් වල 1000 වොට් කියලා දෙයක් තිබුණේ නැහැ. ඒ කියන්නේ 200 වොට්ස් කියන්නේ ඒ කාලේ නිකන් 1000 වොට් වගේ. ඉතින් සාමාන්‍යයෙන් වොට් 200ක ඇම්ප්ලිෆයර් එකක් ඔරිජිනල් ඩිසයින් එකක් කියන්නේ ඒක වැඩ කරවන්න නම් හරියට හොඳ සවුන්ඩ් ක්වොලිටි එකක් ගන්න නම් අඟල් 12ක හොඳ ස්පීකර් එකක් තියෙන්න ඕනේ. ඉතින් අපි අඟල් 8 දාලා මේ සවුන්ඩ් ටෙස්ටිං එකක් කරත් අපි කරන්නේ සාමාන්‍යයෙන් අවුට්පුට් එක අඩු කරලා කියන්නේ ෆෝන් එකේ වොලියුම් එක උපරිමයට යවන්න නැතුව භාගයක් ඒ වගේ ගානක තියාගෙන තමයි අපි සවුන්ඩ් ටෙස්ටිං එකක් කරලා පෙන්නුවත් මේ අඟල් 8 ස්පීකර් එකෙන් පෙන්වන්නේ හරි අමාරුයි ඔරිජිනල් හයි ක්වොලිටි ඩිසයින් එකකට හදපු 200 වොට් පරණ ඩිසයින් එකක් චෙක් කරන්න අඟල් 8ක ස්පීකර් එකකින්. ඉතින් ඒකට අනිවාර්යයෙන් අඟල් 12කවත් ස්පීකර් එකක් තියෙනවා. අඟල් 12 15 වගේ තමයි හොඳම සවුන්ඩ් ක්වොලිටි එකක් ගන්න පුළුවන් ඒ වගේ පරණ ඩිසයින් එකකින්. ඉතින් හිතන්න එපා 200 වොට්ස් කියන්නේ ඒ පරණ ඩිසයින් එකක් ගත්තාම වැඩක් නෑනේ. වොට් එක අඩුයිනේ දැන් කාලේ ඊට වඩා වොට් 500 300 m ට්‍රාන්සිස්ටර් ගොඩක් දාපු කඩේ ගන්න තියෙනවා කියලා. ඉතින් මේක ගැන හරියට අවබෝධ කරගන්න මං මේ සම්බන්ධව හොඳ පැහැදිලි කිරීමක් ඉස්සරහදී කරනවා. ඒත් එක්ක මගේ අඟල් 8 ස්පීකර් එකේ ස්පීකර් එක හයි කරලා තියෙන බෆල් එකේ මෙෂර්මන්ට් එක ඉල්ලලා තිබ්බා. ඉතින් මම ඒකට වීඩියෝ එකක් කරනවා ඊළඟට. ඒ වගේම 2 ohms 8 ohms 4 ohms මේ ස්පීකර් වල වෙනස්කම් මොනවාද ඒ මොකක්ද එතන ඒ 2 ohms 8 ohms ගැන ප්‍රශ්න අහලා තිබ්බා. ඉතින් ඒ සම්බන්ධවත් වීඩියෝ ටිකක් එනවා පවර් ඇම්ප් වලට කලින්. මොකද ඒක පැහැදිලි කරලා තමයි පවර් ඇම්ප් වලට යන්න වෙන්නේ. මොකද මේ අහලා තියෙන ප්‍රශ්න ටිකට ඉස්සෙල්ලාම වීඩියෝස් ටිකක් කරන්න ඕනේ. ඒත් එක්කම ඔයාලගේ තව ප්‍රශ්න තියෙනවා නම් මෙතනින් එහාට යන්න බෑ. මොකද මේ ප්‍රශ්න ටික විසඳගෙන තමයි ඉස්සරහට යන්න වෙන්නේ. මොකද නැත්තම් ඔයාගේ ප්‍රශ්න ටික ගොඩ ගැහෙන එක විතරයි වෙන්නේ. ඉන්න මොන හරි තේරෙන්නේ නැද්ද දෙයක් තියෙනවනම් පල්ලෙන් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.